ගොයුම් ගොත් දම් රදානන් ස්වම්භූ ඥානයෙන් අවබෝධ කොටගත් ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මය ශ්‍රී සරණං ගච්ඡාමි. පවිටු අදහස් සෝදා හරින්නට අමා ගඟුල ධර්මදේශනා. සබ්බං රසං ධම්ම රසෝ චිනාති. ධර්ම රසය සියලු රසයන් දිනයි. සදහතුනි, තිරුවනී ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා. කායික සුවයත් මානසික සුවයත් වේවා. සෑම මොහොතකම ඔබේ හදවත් තුළ යහපත් සිතුවිලිම පමණක් ජනිත වේවා. ඒ තුළින් ඔබේ ජීවිතයේ සෞභාග්‍ය උදා වේවා. ඔබේ ජීවිතයේ සෞභාග්‍ය තුළ ඔබේ ජීවිතයේ ප්‍රීතිය සතුට තුළ අන් අයටත් එය ගලා ගොස් ඔවුන්ගේ ජීවිතත් සුවපත් වේවා. මැනවින් ශ්‍රී සද්ධර්මය අවබෝධ කොටගෙන ජීවිතය සකස් කර ගනිමු. අදත් මේ දේශනාවේ සඳහා ඉවහල් වේවා. දඹුල්ල පහළ රෑබුල 4 කණුව ලිපිනෙහි පදිංචි එම්.එම්. රසිකා තරංගනී එම්.ඒ.වී.ජී. ප්‍රියන්ත අබේකෝන් ඇතුළු පවුලේ සැම සදහැබර දායකත්වයේ සපේනවා. තලාව අංක 409 නව ගඟසිරිපුර පදිංචි තරංග සඳරුවන් පවුලේ මුණුපුරා ඇතුළු පවුලේ උදවිය සදහැබර දායකත්වයේ සපේනවා. තරංග සඳරුවන් මේ උතුම් ධර්ම දානමය පින්කමට දායකත්වයේ සපේමින් බලාපොරොත්තු වන්නේ තමන්ට මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය තුළ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම ලක්වාසී ලෝවාසී සැමට මේ උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, එම් සෞසිරි උපාසක මෑණියන් ආච්චි සහ ජී චන්ද්‍රලතා උපාසක මෑණියන් ආච්චි දෙදෙනා වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත්, ජී නන්දසේන පියතුමාණන් ටී.ජී. කමලාවතී මෑණියන් දෙපළට දීර්ඝායු සම්පත ලැබේවා කියන ප්‍රාර්ථනාව, ටී.ජී. පියදාස සීයා, ටී.ජී. ඉන්දික මෙත්තානන්ද රණවිරුවා, ටී.ජී. බන්දුල රත්න මාමා, ටී.ජී. වසන්ත බාප්පා, ටී.ජී. විජේරත්න මාමා, එම් පොඩියා සීයා, එම් තිලකසිරි රණවිරුවා, එම් තිලකරත්න ලොකු තාත්තා ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උදෙසාත් ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍යපාද ඉපලව පියමානන්ද ස්වාමින් වහන්සේට, උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා හැමත නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත්, සම්‍යක් දෘෂ්ටික සීලූම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිදු කිරීම දෙසා තලාව අංක 409 නව ගඟසිරිපුර පදිංචි තරංග සඳරුවන් මුණුපුරා පවුලේ සැම සදහැබර දායකත්වයේ අරන් කටයුතු කරනවා. මීට වසර 9කට පෙර මියගිය ආර්.එම්. බණ්ඩාරමණිකේ මෑණියන්ට, මීට වසර 31කට පෙර මියගිය එම්.එම්. හීම් බණ්ඩා පියාණන්ට, පවුලේ නමින් මියගිය සීලූ ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිදුකොට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත්, ප්‍රියන්ත අබේකෝන් මහත්මයාගේ මෑණියන් වන එම්.එම්. කුසුමාවතී මෑණියන්ට, ඒ.එම්.වී.ජී. සීරරත්න පියාණන්ට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ශශික සහන් හා චාරුණී සෞභාග්‍යයා දුවට සහ පුතුණුවන්ට දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින සියලු දෙනාට, පවුලේ සැමට ඥාතිත මිත්‍රාදීන්ට ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් දඹුල්ල පහළ ඇරාවුල 4 කණුවෙහි පදිංචි W.M. රසිකා තරංගිනී ඒ.එම්.වී.ජී. ප්‍රියන්ත අබේකෝන් ඇතුළු පවුලේ උදවිය සදහැබර දායකත්වයේ අරන් කටයුතු කරනවා. ධර්මදේශනාව සඳහා අපි ගෞරවයෙන් ආරාධනය කළේ තලාව නව ගඟසිරිපුර සත්බෝධි විහාරාධිකාරී හැලබැව ශ්‍රී ජිනරත්නාරාමය, අරුණපුර හිරිගොල්ලේගම ශ්‍රී බෝධිමළු විහාරයේ යන විහාරයන්හි අධිපති, තලාව මුදුනේගම මහාවිද්‍යාලයේ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍යපාද ඉපලව ප්‍රේමානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට,
සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර අපි තිසරණ සහිත පංචශීලය සමාදන්ව සිල්වතුන් බවට පත්වෙමු. අපි හැම කෙනෙක්ම සාදු නාදයක් දී নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ဒ ගච්ඡාමි. ုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්. සාදු සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු විසරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්භඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉද නන්දති පෙච්ඡ නන්දති කත පුඤ්ඤං උභයත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝති සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්බර වාසනාවන්ත පින්නතුනි ඊ타මත් ශ්‍රද්ධාවෙන් තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් යුක්තව ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට මට මෙලව හිතසුව පිණිස පරලොව සුභ සිද්ධිය පිණිස දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රේ සද්ධර්මයේ ටික වේලාවක් ශ්‍රවණය කරලා මේ පෘථිවි ධාතුව තුල අපට සිදු කර ගන්නට තියෙන දානයන් අතර ඊතා ඉහළම වූ දාණය සද්ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නටයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තුව බලාගෙන ඉන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සත්වයාට සංසාර ගමනෙන් එතරව නිවන් මඟඵල ලබා ගන්නට උපනිශ්‍රය වෙන මහත් වූ සද්ධර්ම දේශනාවන් බුදුහාමුදුරෝ දේශනා කොට වදාලා ඒ උතුම් දේශනාවක් මේ මොහොතේදී ශ්‍රවණය කරලා මේ පින්වත් උපාසිකාව ප්‍රධාන මේ සද්ධර්ම දේශනාවට සවන් දෙන මේ දේශනාව බලන හැම දෙනාටම මෙලව පරලොව සුභ සිද්ධිය සලසාගෙන උතුම් වූ නිවන් සාක්ෂාත් කරගන්නට මේ උතුම් සදහම් දේශනාවේ අනුහස් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්නට අදිෂ්ඨාන කරගන්න. සාදු 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 පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදු පියාණන් වහන්සේ අනේපිඬු මහසෙටතුමන් අරමුණු කරගෙනයි මා මාතෘකා කරන්ට යෙදුන ගාථා දේශනාව දේශනා කළේ. අනේපිඬු මහසෙටතුමා ඊ타මත් ශ්‍රද්ධාවෙන් දන් දුන්න කෙනෙක්. තමන්ගේ නිවසේ දිනපතාම රහතන් වහන්සේලා 500ක් නමකට දන් වළඳන්න අසුන් පනවා දිනපතා දානයේ සූදානම් කළා. ඒ වගේ මේ කාලේ හිටිය විසාකා මහෝපාසිකාව එතුමියගේ නිවසෙත් දිනපතාම ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා 500ක් නමකට දන් වළඳන්න නිතර අසුන් පනවලා දන් දීලා තියෙනවා. පින්නතුනි මේ අනේපිඬු මහසෙටතුමත් විශාකා මහෝපාසිකාවත් දන් දීමේදී ඊටාම ඉහළින්ම හිටියා. දාන සංවිධාන කටයුතු වල. ඒ නිසා එකල හිටිය බෞද්ධ බුදුන් සරණ තෙරුවන් සරණ ගිය බොහෝ දෙනා බුදුපාමොක් මහසඟනට දන් පූජා කරන අවස්ථාවන් වලට
ඒ දාන පින්කම් සංවිධානය කරගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න ආවේ අනේපිඬු සිටුතුමා සොයාගෙන නැත්නම් විසාකා මහෝපාසිකාව සොයාගෙන. ඒ නිසා දාන පින්කමක් අති සාර්ථකව පිරිනමන්නට සංවිධානය කරන්නට මේ දෙන්නගේ උපදෙස් ලබා ගන්න. ඒ කාලේ සමාජයේ සම්මත වෙලා තිබුණා ඊතා හොඳ අනුසස් ලැබෙන ගරු ගාම්භීර දාන පින්කමක් සංවිධානය කළා නම් දානයක් පිරිනැමුවා නම් එතනට විසාකා මහෝපාසිකාවද ආවේ එම නැත්නම් අනේපිඬු මහසිටුතුමාද ඒ සඳහා උදව්පකාර මාර්ගය පෙන්වුවේ කියලා එදා ජනතාව අතරේ කතා බහක් තිබුණා. ඒ ගැන බොහෝම සැලකිලිමත් වුණා ජනතාව. ඒ කියන්නේ දානයක් ඊටාම ලස්සනට අලංකාරවත්ව පිරිනැමුවා නම් ඒ අවස්ථාවට ඔය කියන මහෝපාසිකාවන් දෙන්නගෙන් කවුරු හරි සම්බන්ධ වෙන්න ඕන. එතන තමයි සම්මත වෙලා තිබුණේ ඊටා ලස්සන පින්කමක් සිද්ධ කළා කියන වගේ සටහන් කරන්න. ඒ නිසා මිනිස්සු එහෙම අහනවා. ඒ නිසා අනේපිඬු මහසෙටුතුමාට ඒ කාලේ විවිධ දාන කටයුතු නිවෙස්වල සංවිධානය කරන්නට උපදෙස් දෙන්න යන්න වුණා. ඒ නිසා තමන්ගේ ගෙදර පවත්වන දාන පින්කම් කටයුතු තමන්ගේ දරුවන්ට සංවිධානය කරන්නට බාර දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අනේපිඬු මහසෙටුතුමාගේ හිටියා දියණිවරු 3 දෙනෙක්. ඒ 3 දෙනාගෙන් මහා සුභද්‍රා කියන දියණියට වැඩිමල්ම දියණියට බාර දුන්නා දාන කටයුතු සංවිධානය කරන්න. ඇය තමයි දාන කටයුතු සංවිධානය කරන්නේ. ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා සිත් වූ පරිදි ඊටමත් ප්‍රණීතව දන් වළඳලා තියෙනවා. ඉතින් කාලයක් ඇය දාන කටයුතු සංවිධානය කරලා ඇය විවාහපත් වෙලා වෙනත් නිවසකට ගමන් කරනවා. ඊළඟට අනේපිඬු සිටුතුමාට සිද්ධ වුණා තමන්ගේ දාන කටයුතු චුල්ල සුභද්‍රාට දෙවෙනි දියණියට බාර කරන්න. ඇය තමයි දාන කටයුතු සංවිධානය කරන්නේ පිරිනමන්නේ සියල්ල. ඇයත් ටික කාලයක් මේ විදියට දාන ආදී කටයුතු සිද්ධ කරගෙන ඉද්දි ඇය විවාහපත් වුණා. ඊළඟට අනේපිඬු මහසිටුතුමාට සිදු වුණා තමන්ගේ බාලම දියණිය සුමනා දියණියට දාන කටයුතු සංවිධානය කරන්න බාර දෙන්න. ඇය තමයි දාන කටයුතු සංවිධානය කරන්නේ සියල්ල සූදානම් කරන්නේ. හේතුව තමයි අනේපිඬු සිටුතුමා නිතරම ගෙදර නැහැ. සිටුමාලිගාවේ නැහැ. එනිසා ඒ කරන පින්කම් වලට කිසිම බාධාවක් නොවන්නට දියණියට බාර කළා. ඉතින් සුමනා දියණිය බොහොම ශ්‍රද්ධාවෙන් ඊටාම අලංකාරවත් විදිහට දාන කටයුතු සංවිධානය කළා. ටික කාලයක් ඇය දන් දෙදී මේ විදිහට ජීවත් වෙලා ඇය රෝගාතුර වුණා. රෝගාතුර වෙලා හදිසියෙම පියාට පණිවිඩයක් අරිනවා එන්න කියලා අනේපිඬු මහසෙටුතුමා එනවා දියණිය හම්බෙන්න. එනකොට ඇයි තාම රෝගයෙන් උත්සන්න වෙලා අනේපිඬු මහසෙටුතුමාට මලනුවණි කියලායි කතා කරේ ආපු වෙලාවේ. මල්ලි මම බලන්න ආවද කියලා තමයි කතා කරන්නේ. මලනුවණි කියලා ආමන්ත්‍රණය කළා. සිටුතුමා කල්පනා කරනවා අනේ මගේ දියණියගේ සිහි මුලාවටපත් වෙලා සිහි විකෘති වෙලා. එතකොට සිටුතුමා අහනවා දියණියගෙන් ඔබ බය වෙලාද ඉන්නේ මේ රෝගයට අසනීපෙට? නෑ මලනුවණි මම බය වෙලා නෑ. අයිත් මල්ලි කියලාමයි කතා කරන්නේ. මෙහෙම කතා කරනකොටම ඇය මිය පරලව ගියා. සිටුතුමාට ඊටමත් දුක්ඛදායකයි බොහොම වේදනයි. හේතුව මේ මලනුවණි කියලා කතා කළා සිහිය මුලාවටපත් වෙලා මේ තරම් පින්කම් කරපු මගේ දියණිය සිහි මුලාවටපත් වෙලා සිහි විකාරෙන් දොඩවලයි අවසානයේ මරණයටපත් උනේ කියන දුකටපත් වෙලා හිටියා. ඉතින් ඒ පිළිබඳව බොහොම දුක්ඛ දෝමනස්සයන් සමනය කරගන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සිටුතුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ දියණිය සුමනා මරණයටපත් උනේ බුදුහාමුදුරුවනේ සිහි විකාරෙන් දොඩවලා. එනිසා ඇය මට මලනුවණි කියලා කතා කළා තාත්තා කියන එක අමතක වෙලා මට මල්ලි කියලා ආමන්ත්‍රණය කළේ මැරෙන වෙලාවේ. අනේ බුදුහාමුදුරුවනේ මගේ දියණිය සිහි මුලාවටපත් වෙලා විකාරෙන් දොඩව ඉඳලායි මරණයටපත් උනේ කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වෙලාවේදී අනේපිඬු මහසෙටුතුමාට දේශනා කරනවා සිටුතුමනි ඔබේ දියණිය මරණයටපත් වෙනකොට සෝවාන් සකු르දාගාමි කියන ලෞතුරු ඵල දෙකම ලබාගෙනයි හිටියේ. ඔබතුමා මෙපමණ දන් දීලා මෙපමණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා මෙතරම් පින්කම් සිදු කරගෙනත් ඔබතුමා සෝවාන් ඵලයට විතරයිපත් වෙලා ඉන්නේ. හැබැයි දියණිය ඊට වඩා ඉහළට ගිහින් ඉන්නවා ලෞතුරු ඵල වලින්.
එනිසා තමන් පියතුමාට වඩා තමන්ට වඩා දියණිය ලෞතුරු ඵලවලින් ඉහළට ගිහින් හිටිය නිසායි ඔබට මලනුවණි කියලා ආමන්ත්‍රණය කරලා මිය පරලව ගියේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වෙලාවේදී අනේපිඬු සිටුවරයාට බොහෝම සන්තෝෂයි. ඇය මරණයට පත් වෙලා තුසිත දිව්‍ය ලෝකේ පහළ වෙලා ඉන්නවා දේවතාවියක් වෙලා. පින්නතුනේ සෝවාන් සකු르දාගාමි කියන ඵල දෙකටම පත් වුණා දියණිය. නමුත් තාත්තට සෝවාන් වෙන්න විතරයි පුළුවන් වුණේ. හැබැයි ඊටමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බොහෝ පින්කම් දහම් සිදු කරපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර ලෙන්ගතුකමක් තිබුණු කෙනෙක් අනේපිඬු සිටුතුමා කවදාකවත් බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා දහම් කරුණක්වත් අහන්නේ නැහැ. ඒ තරම්ම ගෞරවය ශ්‍රද්ධාව බුදුහාමුදුරු වෙහෙසටපත් කරන්න කැමති නැහැ. එහෙමවත් දහම් කරුණක් අහන්න කැමතුනේ නැත්තේ බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් වෙයි කියන බයට. ඒ තරම්ම ගෞරවය ශ්‍රද්ධාව. අනේපිඬු සිටුතුමා බොහෝ පින්කම් දහම් සිද්ධ කරලා මරණින් මතු දිව්‍ය ලෝකයේ අදත් ඉන්නවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගාථාවේ අරුත තමයි පින් සිද්ධ කරන අය, පින්කම් සිදු කරන අය ඉද නන්දති පෙච්ච නන්දති, මෙලව පරලව දෙකේම සතුටු වෙනවා. ඉද නන්දති කියන්නේ මේ ලෝක වශයෙන් ජීවත් වෙලා ඉන්නකන් සන්තෝෂ වෙන්න පුළුවන්. පෙච්ච නන්දතේ පරලවදී සතුටු වෙන්න පුළුවන්. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති, මේ වගේ පින්කම් කරන අය දෙලවදීම සන්තෝෂ වෙනවා. පුඤ්ඤං මේ කතන්ති නන්දති, මා විසින් මේ වගේ පින්කමක් සිද්ධ කළා කියලා අප්‍රමාණ ලෙස හිතා සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ, මෙසේ පින්කම් කරන අය සුගතිය කරා ගමන් කරනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් එදා අනේපිඬු මහ සිටුතුමාට දේශනා කරන්නට යෙදුනේ. පින්නතුනි, අපේ මේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා අපිත් මේ කරන්නේ මහා පින්කම්. අපි මේ මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවේ මේ බණ අහන්න ඉන්න මේ මැදිරියේ ඉන්න සියලු දෙනාමත්, මේ දේශනාව බලාගෙන ශ්‍රවණය කරන හැම දෙනාමත් සදැහැති ඔබ අපි මේ මනුෂ්‍ය ලෝක උප්පත්ති ප්‍රතිලාභය ලබා ගත්තේ පෙර සංසාරේ අප්‍රමාණ පින් කුසල් වඩලයි. අප්‍රමාණව සිද්ධ කරපු දාන, අප්‍රමාණව සිද්ධ කරපු සීලමය ගුණ, අප්‍රමාණව වඩපු භාවනාවන්ගේ කුසල පක්ෂය හේතු කොටගෙන තමයි අපිට මේ මිනිසත් භවක් ලැබුණේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිසත් භවක් ලබා ගන්න ඉතාම අමාරු කාරණාවක් කියලා. ඒ කාරණාවේ අමාරු බව, අපහසු බව මේ පින්නතුන්ට ටිකක් පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්බර වස්සාන සමය ආරම්භ වෙලා වස්සාන සමයත් චීවර මාසයත් ලබලා තියෙන මේ කාලවකවානුවේ තමයි අපි මේ දේශනාවට සවන් දෙන්නේ. එනිසා බොහෝ පින් කුසල් කරගන්න අවස්ථාව තියෙන කාලවකවානුවකයි අපි මේ පින්කම් වල යෙදෙන්නේ. එනිසා තව තවත් අපි මේ පින්කම් දහම් වල වහ යෙදිය යුතුයි කියන කාරණාව සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට පෙර කල්ප 121කට කලින් පහළ වුණා ලෞතර බුදු කෙනෙක්, විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ නම. විපස්සී කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසයාගේ පරම ආයුෂ ප්‍රමාණය, මිනිසෙක් ජීවත් වෙන්න අපේක්ෂා කරපු ආයුෂ ප්‍රමාණය අවුරුදු 80000ක්. මිනිසෙක් අවුරුදු 80000ක් ජීවත් වෙන්න අපේක්ෂා කරන කාලේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරමින් ධර්ම චක්‍රයේ පතුරවමින් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අතුරුදන් වෙලා, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශාසනයත් අතුරුදන් වෙලා බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ පින්නතුනේ කල්ප 60ක කාලයක් බුද්ධ ශූන්‍යව ගත වුණා. විපස්සී බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ කල්ප 60ක් ගත වෙනවා බුද්ධ ශූන්‍යව, බුදු කෙනෙක් නැහැ ලෝකේ. ඊළඟට පහළ වෙනවා සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක්. සිකී කියන බුදුරජාණන් වහන්සේගේ පරමාවුෂ අවුරුදු 70000ක්. ඒ බුදුහාමුදුරුවෝ අවුරුදු 70000ක් වැඩ ඉඳලා
ඒ කාලේ මිනිස්සුත් අවුරුදු 70000ක් ජීවත් වුණා. ඒ ධර්ම ශාසනය අතුරුදන් වෙලා ගියා. පින්නතුනේ ඒ සිකී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ එතන ගත වෙනවා කල්ප 31ක් බුද්ධ ශූන්‍යව. කල්ප 31ක් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. කල්ප 31කට පස්සේ ලෝකේ පහළ වුණා වෙස්සබූ කියලා බුදුහාමුදුරුවෝ. වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේගේ පරමායුෂ අවුරුදු 60000ක්. බුදුහාමුදුරුවෝ අවුරුදු 60000ක් වැඩ හිටියා. ඒ කාලේ මිනිස්සෙකුගේ ජීවත් වෙන පරමායුෂ ප්‍රමාණයත් අවුරුදු 60000ක්. වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදන් වෙලා කල්ප 30ක් ගත වෙනවා බුදුවරු නැතුව. කල්ප 30ක්. මේ කල්ප 60කුත් කල්ප 31කුත් ආපහු කල්ප 30කුත්. එතකොට කල්ප 121ක් බුද්ධ ශූන්‍යව ගත වෙනවා. බුදුවරු නැහැ. ඒ අතර කාලේ මේ බුදුරජාණන් වහන්සේලා පමණක් පහළ වෙලා ඒ ධර්ම ශාසනයන් අතුරුදන් වෙලා මිනිස්සු පින්දහම් කරගෙන නිවන් මඟ හදාගත්තා. පින්නතුනි මේ කල්ප 30කට පස්සේ ආපහු කල්පයක් ආරම්භ වෙනවා. ඒ කල්පය තමයි අපි මේ ජීවත් වෙන මහා භද්‍ර කල්පය. බුද්ධ ශූන්‍ය කල්ප 31ක් ගත වුණාට පස්සේ ආරම්භ වෙච්ච මහා කල්පය අපි ඒකට නමක් දීලා තියෙනවා මහා භද්‍ර කල්පය කියලා. එයි මේ මහා භද්‍ර කල්පය කියන්නේ සියලු දෙයින්ම ආඩ්‍යයි මේ කල්පය. ඒකයි මහා භද්‍ර කල්පය කියන්නේ. නෑ කියලා දෙයක් නෑ. සියලු සැප සම්පත් වලින් ආඩ්‍ය කල්පයක් නිසා මහා භද්‍ර කල්පය කියනවා. මහා භද්‍ර කල්පය ආරම්භ වෙලා ඒ මහා භද්‍ර කල්පේ මිනිස්යාගේ පරමායුෂ මිනිසෙක් ජීවත් වෙන්න අපේක්ෂා කරන පරමායුෂ අවුරුදු 40000ක් ජීවත් වෙන්න අපේක්ෂා කරන කාලේ බෝධිසත්වරයෙක් පහළ වෙනවා. ඒ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබා ගන්නවා කකුසඳ බුදුරජාණන් වහන්සේ කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ භද්‍ර කල්පයේ පහළ වෙන පළවෙනි බුදුරජාණන් වහන්සේ. අපි සඳහන් කරනවා පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා මහා කල්පයක් ඇතුලේ. ඒ කියන්නේ මහා කල්පයක් පෝෂණය වෙනවා අන්තර් කල්ප 256කින්. මහා කල්පයක් පෝෂණය කරනවා අන්තර් කල්ප 256කින්. මේ අන්තර් කල්ප 256න් එක අන්තර් කල්පයක් ගත්තාම ඒ පළවෙනි අන්තර් කල්පය තමයි මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ පළවෙනි අන්තර් කල්ප නැත්නම් එක අන්තර් කල්පයක මනුෂ්‍ය ආයු ප්‍රමාණය අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක්. අපි දැන් අපේ කියනනේ වයස අවුරුදු 50යි 60යි කියලා. ඒ විදිහට ගණින වයස් ප්‍රමාණයන් අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් ගත වුණාම එක අන්තර් කල්පයක්. මෙන්න මේ පළවෙනි අන්තර් කල්පය 256න් පළවෙනි අන්තර් කල්පය ආරම්භ වෙලා එහි පහළ වෙන පළවෙනි බුදුහාමුදුරුව තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ. අවුරුදු 40000ක් ඒ බුදුහාමුදුරුව වැඩ හිටියා. අවුරුදු 40000කට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. පින්නතුනේ මේ මහා භද්‍ර කල්පය ආරම්භ වෙනකොට නෙළුම් මල් 5ක් පිපෙනවා මහ පොළවේ. නෙළුම් මල් පිපෙන්නේ පොකුණු වල, විල් වල. හැබැයි මේ මහා කල්පය ආරම්භ වෙනකොටම නෙළුම් මල් 5ක් මහ පොළවේ පිපෙනවා ඉතා ඉහළට. ඒ පිපෙන නෙළුම් මල් 5 උඩ අටපිරිකර 5ක් තියෙනවා. නෙළුම් මලේ උඩ තියෙන්නේ බට්ටෙක් නෙවෙයි. ඒ බට්ට උඩ තියෙනවා අටපිරිකර 5ක්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දේවතාවරු සාදුකාර දෙදී පෙරහැරින් ඇවදිලා මේ අටපිරිකර 5 වඩම්මගෙන යනවා බ්‍රහ්ම ලෝකයට. වඩම්මගෙන ගිහිල්ලා තැන්පත් කරගෙන බ්‍රහ්ම දේවතාවෝ වන්දනා කරනවා. මේ බ්‍රහ්ම දේවතාවෝ වන්දනා කරමින් බ්‍රහ්මයෝ කල්පනා කරනවා මේ මහා කල්පයේ එහෙනම් බුදුවරු 5 නමක් පහළ වෙනවා. අනේ අපිට පින් කුසල් සිද්ධ කරගන්නට බණ අහන්න පුළුවන් කියලා බ්‍රහ්මයෝ සතුටු වෙනවා. පින්නතුනේ පළවෙනි බෝධිසත්වයන් වහන්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා පැවිදි වෙන දවසේ ගටිකාර කියන බ්‍රහ්ම දේවතාවා ගටිකාර කියන මහා බ්‍රහ්ම දේවතාවා අර අටපිරිකර 5න් එකක් ගෙනවිල්ලා පූජා කරනවා බෝසතාණන් වහන්සේට පැවිදි බව ලබන්න. ඔන්න දැන් බ්‍රහ්ම ලෝකේ අටපිරිකර 4ක් තියෙනවා. එක අටපිරිකරක් ලබාගෙන කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වුණා.
40000ක් ආයුෂ වැඩ හිටියා. පිරිනිවන් පා වදාරනවා. ඒ බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නේ නැහැ. කෙටි කාලයකින් අතුරුදන් වෙනවා. මිනිස්සු බොහෝ පව් කරන්න ගන්නවා. මිනිස්සු පව් කරලා දැන් 40000ක් පරම ආයුෂ තිබුණු ආයුෂ පිරිහිලා පව් කරනකොට ආයුෂ පිරිහෙනවා. පව් කරනවා කියන්නේ මේ පන්සිල් කඩන එක. පංචශීලයේ කඩනකොට ආයුෂ පරිහානියටපත් වෙලා 1.0 දක්වා ආයුෂ අඩු වෙනවා. 1.0 කියන්නේ වසර 10යි ආයුෂ මිනිසයාගේ. වසර 10ක් ආයුෂ තියෙන කාලේ මිනිස්සු පව් කරනවා අප්‍රමාණව. ඒ කාලෙට රූපෙන් මිනිසයා වුණාට ක්‍රියාකාරකම් වලින් තිරිසන් සත්තු වගේ. මේ වසර 10ක් පරමාවශ්‍ය තියෙන කාලේ 7 දවසක් එක දිගට වර්ෂාව ඇදහැලෙනවා. ඒකට නමක් දීලා තියෙනවා මුර්ගසන් වර්ෂාව කියලා. මේ 7 දවසක් වහින වර්ෂාවට තෙමෙන්න එපා කියලා සතරවරන් දෙවියෝ ඇවිල්ලා කියනවා මනුෂ්‍ය ලෝකේ. ඉදිරියට වැස්සක් එනවා 7 දවසක් එක දිගට රෑ දවල් වහිනවා. මේ වැස්සට තෙමෙන්න එපා. ඒ නිසා තම තමන් තනිව දින 7-8කට 10කට මාසයකට කන්න අවශ්‍ය දේවල් අරගෙන තැන් වල තනිව හැංගිලා ඉන්න වැස්සට නොතෙමී කියලා. අනේ මිනිස්සුක බැහැර කරනවා මේ මොන පිස්සුවක්ද කියන්නේ කියලා. බැහැර කරනවා. සමහර අය හැබැයි මේක පිළිගන්නවා කීප දෙනෙක්. බොහෝම ටික දෙනෙක් මේක බාරගෙන ඒ අය හැංගිලා ඉන්නවා ගල් ගුහාවල ගස් බෙනවල වැස්සට තෙමෙන්නේ නැතුව හැංගෙනවා. අනේ මේ මුර්ගසන් වර්ෂාවට තෙමිච්ච අන් මිනිස්සු සියලුම දෙනා එකාට එක කා කොටාගෙන මැරෙනවා. 7 දවසක් වැහලා මාසයක් විතර ගියාට පස්සේ මේ හැංගිච්ච මිනිස්සුયો ටික එළියට ඇවිල්ලා බලනකොට තමන්ගේ ඥාති සමූහයා හිත මිත්‍රයෝ ඔක්කොම මරණයටපත් වෙලා ඇටකටු ගොඩක් විතරයි මේ මහ පොළොවේ තියෙන්නේ. කිසිම සතෙක් මිනිස්සෙක් නැහැ. මේ මිනිස්සු හරියට කම්පා වෙනවා. කම්පා වෙලා මේ අය තීරණයක් ගන්න ඒ වෙලාවේදී අපි මේ අය කියන දේ ඇහුවේ නැහැ. අපි විතරයි මේ කියන දේ පිළිගත්තේ. ඒ නිසා මින් ඉදිරියට අපි කිසිදු පාපයක් නොකරෙමු. කිසිදු පව්කමක් නොකරෙමු කියලා සම්මත කරගන්නවා නීති පහක්. ඒ නීති පහ තමයි අපි පන්සිල් කියලා කියන්නේ. මේ නීති පහ ධර්මතා පහක් ඒක නීතියක් බවට පත් කරගෙන වැරදි කරන්නේ නැතුව ඒ අය අතහරිනවා. මෙන්න මේ પરම්පරාවේ අය මේ අය වැරදි නොකර ඉන්නකොට ඒ අයගෙන් හටගන්න ඊළඟ දරු પરම්පරාවේ ආයුෂ වැඩි වෙන්න ගන්නවා. ඒ પરම්පරාව මේ විදිහට මේ සිල්පද පහ නීති පහක් හැටියට රකින්නකොට ඊළඟ දරු පරපුරගේ වයස වැඩි වෙනවා ආයුෂ. මේ විදිහට ආයුෂ ටිකෙන් ටික වැඩි වෙලා අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි වෙනවා. දැන් අර මුර්ගසන් වර්ෂාව වැහැලා මිනිස්සු විනාශ වෙලා යන්නේ ඒ එක අන්තර් කල්පයක අවසානයයි. ඔන්න මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තර් කල්පයේ අවසාන වුණා. එතනින් අර ඉතුරු වෙන කීප දෙනා මේ ධර්මතා නීති පහක් හැටියට සම්මත කරගෙන ඒ අයගේ ආයුෂ ටිකෙන් ටික වැඩෙන්න ගන්නකොට දෙවෙනි අන්තර් කල්පය ආරම්භ වෙනවා. මේ මහා භද්‍ර කල්පේ අන්තර් කල්ප 256න් එකක් අවසానයි. දෙවෙනි අන්තර් කල්පේ ආරම්භ වෙනවන්න මිනිසුන්ගේ ආයුෂ වැඩෙනකොට. දෙවෙනි අන්තර් කල්පයේ ආයුෂ මිනිසුන්ගේ අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. අසංඛ්‍යයක් කියලා කියන්නේ 1.140ක්. අපි අසංඛ්‍ය ලියන්නේ 1.140කින්. 140ක් තමයි අසංඛ්‍යයක් කියන්නේ. එතකොට මිනිස්යාගේ ආයු ප්‍රමාණයත් අසංඛ්‍යයක් ජීවත් වෙනවා. ඒ කාලේ මිනිස්සුන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම ජාති ජරා ව්‍යාධි මරණ කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ දකින්න හම්බෙන්නේ නැහැ. කෙනෙක් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා දකින්න හම්බෙන්නේ බොහොම කාලයකට පස්සේ. ඒ නිසා මිනිස්සුන්ට ඒ කාලේව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ඒ කාලේ බුදුරු පහළ වෙන්නෙත් නැහැ. දැන් අසංඛ්‍යයට ආයුෂ වැඩිච්ච මිනිස්සයා ආයෙ ටික පව් කරන්න පටන් ගන්නවා. එකම විදිහට ඉන්නකොට එපා වෙනවනේ. නේද? එපා වෙනකොට ආයෙ හොරෙන් ටික පව් කරනවා. ඔන්න හොරෙන් පව් කරලා ආයෙ කමක් නැහැ. ඉතින් ඔක එලිපෙටත් කරාට කියලා ඔන්න පන්සිල් ආපහු කඩන්න පටන් ගන්නවා. මිනිස්සු පන්සිල් ටික කඩනකොට ආයෙත් අර අසංඛ්‍ය ආයුෂ පරිහානියටපත් වෙනවා. පිරිහීගෙන එනවා. පිරිහීගෙන පහළට ඇවදෙලා අවුරුදු 30000ක් පරමාවුෂ මිනිස්සු ජීවත් වෙන කාලේ වෙනකොට ආයෙ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කොණාගමන බුදුහාමුදුරුවෝ. කොණාගමන බුදුරජාණන් වහන්සේටත් ගටිකාර බ්‍රහ්ම දේවතාව අර විදිහටම අටපිරිකර ගෙනල්ලා පූජා කරනවා. දැන් බ්‍රහ්ම ලෝකේ අටපිරිකර දෙකක් ගෙනවිල්ලා පූජා කරා 3ක් ඉතුරු වෙලා තියෙනවා. පින්නතුනි කොණාගමන බුදුරජාණන් වහන්සේ වසර 30000ක් ධර්ම ශාසනයේ වැඩ ඉඳලා පිරිනිවන් පානවා. ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම ශාසනයේ ඉක්මනට අතුරුදන් වෙනවා. කෙටි කාලයකින්
අපේ බුදුහාමුදුරන්ගේ වසර 5000ක්නේ. හැබැයි ඒ බුදුවරුන්ගේ ඊතා කෙටි කාලකින් අතුරුදහන් වෙනවා හේතුව දීර්ඝායුෂ්ක බුදුවරු නිසා. අවුරුදු 30000ක් වැඩ හිටිය බුදුහාමුදුරුවෝ ධර්ම ශාසනයත් අතුරුදහන් වෙලා මිනිස්සු දැන් දහම පින පව් මේවා ඔක්කොම බැහැර කරලා එකටම පව් කරනවා. පව් කරනකොට ආයිත් අර වගේ මිනිස්යාගේ ආයුෂ පිරිහිලා අඩු වෙලා 1.0ට අඩු වෙනවා. මුර්ගසන් වර්ෂාවක් වහිනවා. එතනද මිනිස්සු කා කොටාගෙන මැරෙනවා. ඉතුරු වෙන ටික දෙනා ආපහු අර නීති ධර්මතා පහ සම්මත කරගන්නවා. ඔන්න දෙවෙනි අන්තර්කල්පය එතනින් අවසන් වෙනවා. මුර්ගසන් වර්ෂාවෙන් තමයි අන්තර්කල්පේ විනාශ වෙන්නේ. දෙවෙනි අන්තර්කල්පය අවසන් වෙලා තුන්වෙනි අන්තර්කල්පේ පටන් ගන්නවා. ඒ අය මේ නීති පහ සම්මත කරගෙන පින් කරනකොට ඊළඟ පරපුර දීර්ඝායුෂ ලබනවා. ඒගොල්ලෝ පින් කරනකොට ඒගොල්ලන්ගෙන් පස්සේ ඉපදෙන දරුවන්ගේ ආයුෂ වැඩි වෙනවා. දැන් අපි පව් කරනකොට කාගේ ආයුෂද එහෙනම් අඩු වෙන්නේ? අපි පව් කරන්න ඕගොල්ලන්ගෙන් පස්සට උපදින දරුවන්ගේ ආයුෂ තමයි අඩු වෙන්නේ. අපි පින් කරන්න ගත්තොත් අපි පින් කරන්න කුසල් වඩන්න ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ ඇති වෙන දරුවෝ ඒ අයට දීර්ඝායුෂ ලැබෙනවා. ඔක දෙපැත්තටම හදන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව අවශ්‍යයි ඔය සඳහා. නමුත් දැන් මේ ගත වෙන කාලය එහෙම හදන්න පුළුවන් කාලයක් නෙමෙයි. කොපමණ අපි බණ කිව්වත් හැමෝම බණ අහන්නේ නැහැ. හැමෝම ධර්මය අනුගමනය කරන්න කැමති නැහැ. ඒ නිසා කොපමණ කීවත් හොරෙන් හරි පව් කරනවා නේද? හොරෙන් කරලා ඉතින් හැමෝම පව් කරන එකයි අපිත් ඕක කරාට මොකෑ වෙන්නේ කියලා ඔහි ලවත් දෙයක් නැතුව නේද? බයක් සැකක් නැතුව හැමෝම පව් කරන්න ගන්නවා. ඒ නිසා උපදින පරපුරෙන් පරපුරට දරුවන්ගේ ආයුෂ අඩු වෙවි යනවා. ඒ ගැන අපි තව පස්සට කතා කරනවා. දැන් කොණාගමන බුදුහාමුදුරන්ගේ ශාසනය අතුරුදන් වුණා. ඔන්න මුර්ගසන් වර්ෂාවෙන් අන්තර්කල්පය අවසానයි. තුන්වෙනි අන්තර්කල්පය ආරම්භ වෙනවා. තුන්වෙනි අන්තර්කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අසංකේට වැඩි වෙලා අසංකේ ඉඳලා ආපහු පිරිහෙන්න ගන්නවා පව් කරද්දී. පිරිහෙනකොට තුන්වෙනි අන්තර්කල්පය පටන් ගන්නවා. තුන්වෙනි අන්තර්කල්පේ කාශ්‍යප බුදුහාමුදුරුව පහළ වෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 20000කින් උන්වහන්සේ වැඩ ඉඳලා පිරිනිවන් පානවා. ඒ ශාසනයත් අර විදිහටම අතුරුදන් වෙලා ඔය කියපු විදිහටම මුර්ගසන් වර්ෂාවෙන් තුන්වෙනි අන්තර්කල්පය අවසන් වෙනවා. ආපහු හතරවෙනි අන්තර්කල්පේ පටන් ගන්නවා. දැන් අපි ඉන්නේ මොන අන්තර්කල්පෙද එහෙනම්? අපි මේ ඉන්නේ හතරවෙනි අන්තර්කල්පය. තුන්වෙනි අන්තර්කල්පය ඉවර වුණා. අපි හතරවෙනි අන්තර්කල්පය අය. දැන් හතරවෙනි අන්තර්කල්පයේ මිනිස්යාගේ ආයුෂ අසංකේට වැඩෙනවා. වැඩිලා අසංකේ ඉඳන් ආපහු පව් කරන්න ගන්නවා. පව් කරනකොට ආයුෂ පිරිහෙනවා. ආයුෂ පිරිහෙන වේගය වැඩි වෙලා තියෙනවා හතරවෙනි අන්තර්කල්පයේ මිනිසුන්ගේ. ආයුෂ පිරිහෙන වේගය වැඩි වෙලා මෙහෙම කියනවා අපි කන්දක් නගින්නේ අමාරුවෙන්. හැබැයි පල්ලම බහින්නේ වේගයෙන් පල්ලම බහිනවා. ඒ වගේ අමාරුවෙන් අසංකෙට ගියා. හැබැයි අසංකයෙන් පහලට ආපහු ආයුෂ පිරිහෙන්නේ ඉතා වේගයෙන්. කොච්චර වේගයෙන් පිරිහෙනවද? අවුරුදු 120ට පිරිහෙනකොට තමයි බෝධිසත්වයෝ බලන්නේ මනුෂ්‍ය ලෝකේ උපදින්න කාලේ හරිද කියලා. ඒ කියන්නේ තමන් වහන්සේ කළ ප්‍රාර්ථනා මහිමයට අවශ්‍ය අය සම්පත් සූදානම් වෙලාද කියලා කාලයේ දීපයේ දේශයේ කුලයේම ඔය හැම බෝධිසත්වරෙක්ම බැලුවා. බලලා සුදුසු කාලය ඔන්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120යි. මේ 20ත් ගියා නම් එහෙම බෝසතාණන් වහන්සේට මේ මනුෂ්‍ය ලෝකෙට එන්න හම්බ වෙන්නේ නැහැ. ආයන්තර්කල්පය පටන් ගන්නකන් ඉන්නවා. එහෙම ඉන්න බෑ. ඒ නිසා බෝසතාණන් වහන්සේ අවුරුදු 20යි තියෙන 100 ළඟට එන්න ඒ 20 120ක් තියෙන කාලේ පහළ වුණා. පින්නතුනේ අවුරුදු 100ට අඩු ආයුෂ තියෙන කාලේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඇයි අවුරුදු 100ට අඩු ආයුෂ තියෙන කාලේ මිනිස්යාගේ රාගය වැඩි. ඒකට අපි කියනවා විෂම රාගය කියලා. ද්වේෂය වැඩි. ඒකට අපි කියනවා විෂම ද්වේෂය කියලා. එකාට එක කාකොටා ගන්න එකමනේ වැඩි. දැන් එහෙමනේ නේද? අපි මේ ජීවත් වෙන කාලේ මිනිස්යාගේ ආයුෂ 100ට අඩුයි. 100ට අඩු වෙලා දැන් 60 70 පරමාවශ්‍ය 60යි 70යි. එතකොට මේ කාලේ මිනිස්සු කාකොටා ගන්න නැද්ද? පුංචි දෙයටත් මිනිස්සු කාකොටා ගන්නවා. තමන්ගේ වත්තේ ගහේ ගෙඩිය එහා පැත්තේ වත්තට වැටුනාම එහා පැත්තේ වත්තේ කෙනා ගෙඩියට රණ්ඩු වෙනවා.
අනුන්ගේ ගහක ගෙඩියක් අපේ වත්තට වැටුණා කියලා නේද? ගහක කොළයක් වැටුණත් රණ්ඩු වල්ලනවා. ඒ තරමට මිනිස්සයෝ විෂම ද්වේෂයෙන් පිරීලා. ඒ වගේම තමයි විෂම රාගයෙන් පෙළීලා. ඒ වගේම විෂම ලෝභයෙන් කොච්චර තිබ්බත් මදි. කොපමණ තිබුණත් මදි අයට. නිතර රැස් කරනවා. රැස් කරාට ඇති වෙන්නේ නැහැ. විෂම ලෝභය නිසා කොච්චරවත් හොරකම් කරන්නමයි හදන්නේ. Tamanට කොච්චර තිබුණත් මදි ඇතිවීමක් නැහැ. ඒ ඇතිවීමක් නැති තරම් රැස් කරනවා. බෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 80ක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා පිරිනිවන් පානවා. පනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 120ට තිබ්බු ආයුෂ පිරිහෙන්ට ගන්නවා. ධර්ම ශාසනයේ බුදුහාමුදුර වසර 5000කට අදිෂ්ඨාන කරනවා පවතින්න. අපේ බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට ලංකාව බාර දෙනවා. ලංකා රාජ්‍ය මගේ ශාසනයේ ලංකාවේ තමයි පවතින්නේ නිසා ලංකා රාජ්‍ය ආරක්ෂා කරන්න කියලා සක් දෙවිඳුට බාර දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපි ඔබ පින්වන්තයි මේ අවුරුදු 100ට අඩු ආයුෂ කාලයේ මිනිසයාගේ මේ විෂම රාගයේ විෂම ලෝභයේ ද්වේෂයේ පහළ වෙලා තියෙද්දිත් මේ ධර්ම ශාසනයේ වැළඳගෙන කුසල් දහම් වඩන අපේ මේ පින්වන්තයෝ වගේ අය ඉන්න නිසා ඔබව බලන්ට ඔබව ආරක්ෂා කරන්නට බැඳිලා ඉන්නවා කවුද? දෙව් පිරිස. ඇයි? සක් දෙවිඳුට බුදුහාරු බාර දීලා තියෙන නිසා. ඒ නිසා දෙව් පිරිසගේ ආරක්ෂා රැකවරණය අපිට ලැබෙනවා નિરાයාසයෙන්ම. එහෙනම් අපිට මේ ගෞතම සම්බුද්ධ ශාසනය කියන්නේ 4 වෙනි අන්තර්කල්පය. තව එක අන්තර්කල්පයක බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 5 වෙනි අන්තර්කල්පය. පින්නතුනි 5 වෙනි අන්තර්කල්පයෙන් පස්සේ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ගත වෙනවා. ඒ කියන්නේ තව අන්තර්කල්ප 60ක් ගත වෙනවා. කල්ප 59ක් ගත. දැන් අපි මෙතන 5ක් ගන්නවනේ. එතකොට තව කල්ප 59ක් ඉදිරියට මිනිස්යෝ ජීවත් වෙනවා. එතනින් එහාට ඒ කියන්නේ මේ අන්තර්කල්ප මේ මහා කල්පේ අන්තර්කල්ප 64කින් මිනිස්යෝ අවසන් වෙනවා. අන්තර්කල්ප 256න් 64ක් පිරෙනකොට මේ මහා භද්‍ර කල්පේ මිනිස්යෝ නැහැ. ඒ 64 වෙනි අන්තර්කල්පය කියලා කියන්නේ සප්ත සූර්යෝද්ගහණය ඇති වෙලා සූර්යෝ 7ක් පායලා මේ පෘථුවිය අලු දූවිලි ගොඩක් බවට පත් වෙන කාලේ. එතනින් එහාට මිනිස්සුෝ නැහැ. එතනින් එහාට සියලු අන්තර්කල්ප මිනිසයන්ගෙන් ශූන්‍ය වෙලා එහෙමම ලෝකේ මේ කල්පේ විනාශ වෙලා යනවා. එහෙනම් අපි මේ පුණ්‍යවන්තයි මේ අන්තර්කල්ප 5 තුල ඉපදෙන අය. මේ අන්තර්කල්ප 5 ඇතුළේ ඉපදෙන අය පුණ්‍යවන්තයි කියන්නේ ඇයි? ධර්ම ශාසනයක් දකින්න හම්බෙනවා. බ්‍රහ්ම දේවතාව සාදුකාර දෙදී පෙරහැරින් අටපිරිකර 5 වඩම්මගෙන ගියේ ඒකයි මේ මහා කල්පේ බුදුරු 5 නමක් පහළ වෙන නිසා පින් කර ගන්නට ලැබෙනවා මිනිසයන්ට කියලා. බුද්ධ ශූන්‍ය කල්ප අය අවම 30ක්වත් ගත වෙනවා බුදු කෙනෙක් අනාගතයයි පහළ වෙන්න මෛත්‍රී බුදුහාරංගේ ශාසනයෙන් පස්සේ. ඒ නිසා බුද්ධ ශූන්‍ය කල්ප 30ක්වත් ගත වෙනවා. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන පින්බර මනුෂ්‍යාත්ම භාවය තුළ අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ කත්තබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචරියං. පුළුවන් තරම් අපි කුසල් දහම් වඩන්න ඕනේ. පුළුවන් තරම් අපි බ්‍රහ්මචාරීව බ්‍රහ්මීක් වගේ අපේ ජීවිතය හදා ගන්න ඕනේ. සීල ප්‍රතිපත්ති වල යෙදෙමින් බ්‍රහ්මචාරී ජීවිතයක්, නිවැරදි ජීවිතයක් ගත කරන්න ඕනේ. හේතුව පින්වත්නි, මරණයටපත් වුණාට පස්සේ අපි අපේ විඥාණය සැරිසරනවා. මේ සැරිසරන විඥාණයට මනුෂ්‍යාත්ම භවයක් හරි දිව්‍ය තලයක් හරි අල්ල ගන්න ලබා ගන්න පුළුවන් තත්ත්වය අපි උදා කර ගන්න ඕනේ. ඒ සඳහා කුසල් දහම් වඩන්න පින් කර ගන්න සුදුසුම කාල පරසය සුදුසුම කාල පරිච්ඡේදයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. එහෙම නැත්තම් පින්නතුනි මේ විශ්වය තුල විඥානය ලක්ෂ කෝටි ගාණක් සැරිසරනවා භවයක් ලබා ගන්නට බැරුව. ඒ සැරිසරන විඥානය තමයි ඉදිලා කුණු වේගන යන අඹගෙඩියක් ඇතුළට රිංගගෙන ලක්ෂ ගාණක් පණුව ඉන්නේ. කුණු වෙන කැකිරි ගෙඩියක් ඇතුළට ගිහිල්ලා ලක්ෂ ගාණක් පණුව බවට පත් වෙන්නේ. කුණු වෙන වට්ටක්ක ගෙඩියක්, පළතුරු ගෙඩියක් ඇතුලේ පණුව කපලා බලනකොට අපි නේද දහස් ගණනක් ඉන්නවා. කුණු වෙන එළවලුවක් ඇතුලේ කොපමණ පණුව ඉන්නවාද? එහෙනම් අසූචි ගොඩක කොපමණ පණුව ඉන්නවාද? එහෙනම්
ටොයිලට් වැසිකිළියක මොන තරම් පණුව පිරීලා ඉන්නවද කූඹි ගුලක වේය ගුලක මොන තරම් මේ විඥානය සැරිසරලා Tamanට භවයක් ලබා ගන්න ලැබෙන්නේ කොතනද එතෙන්ට වහාම රිංග ගන්නවා ආත්මයක් හදාගන්න බිත්තරයක් ඇතුළට රිංග ගන්නෙත් ඒ අයම තමා කුකුල් පැටියෙක් වෙලා ආපහු වෙන්නේ නේද ආපහු මැරෙනවා ආපහු හැදෙනවා ওই විදිහට යන්නේ දැන් අඹ ගෙඩියක් අපි කපනකොට පණුව කැපෙනවා කැපුණාම ඉවරයි දුන්ගේ භවය එතනින් නෑ ආයෙත් කුණු වෙන අඹ ගෙඩියක් අස්සට රිංග ගන්නවා මේ විඥානය මේ විදිහට පණුව වෙන සතා සිව්පාව වෙන විඥානය කියන්නේ මේ මනුෂ්‍ය ලෝකේ සැරිසරපු අයමයි පව් කරපු අයම තමා මේ සැරිසරන්නේ පින් කරපු අය සැරිසරනවාද මේ තැන්වල පින් කරපු අය ඒ තැන්වල සැරිසරන්නේ බොහෝ පින් කරගත් අය දිව්‍ය ලෝකේ දේවතාවරු වෙනවා පව් කරපු ඇත්තෝ ඔය වගේ සැරිසරසරා කුණු වෙන තැනක වහා හැදෙන්න අම්මා තාත්තලා ඉන්නවද නෑ ඕපපාතිකව ඉබේම හට ගන්නවා ඉබේම මැරෙනවා ඕපපාතිකව එහෙනම් ඒ තැනට යනවද දෙව්ලොවකට යනවද හොඳ භවයක් ලබනවද නිවන් දකින මඟ හදා ගන්නවද කියන තීරණය ගන්නෙ කවුද තම තමන්මයි ඒ තීරණය ගන්න. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මම කුණු වෙන පළතුරු ගෙඩියක් ඇතුලේ පණුවෙක් වෙනවද නැත්නම් මේ මනුෂ්‍යාත්ම භවයෙන් සමුගන්න දාට විඥාන ඉවත් වෙලා යනකොට නිදාගෙන අවදි වුණා වගේ දිව්‍යතල වාසී දේවතාවෙක් දෙවඟනෙක් වන්නට වීරිය කරනවාද එහෙනම් අපි ඒ සඳහා වීරිය කරන්න අදිස්ථාන කරගෙන ක්‍රියා කරන්න අද ඒ සඳහා උතුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා මේ කාරණා ටික නිතර මෙනෙහි කරලා මේ අන්තර්කල්ප පහ ඇතුළෙන්ම අපි නිවන් දකින්න ඕනේ ඊටත් වඩා තවත් මනුෂ්‍යාත්ම භවයක් නම් ප්‍රාර්ථනා කරන්න එපා මේ මනුෂ්‍යාත්ම භවයෙන් සමුගන්න දාට දිව්‍යතල වාසී දේවතාවෙක් දෙමගණෙක් වෙලා ඒ දිව්‍ය සමූහය අතර ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය වසර 5000 වෙනි වෙසක් පුන් පොහෝදා සිදු වෙනකොට ඒ සම්බුද්ධ ආශ්චර්ය දැකලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලින් නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය පුණ්‍ය ශක්තිය පූර්ණේ කරගෙන දිව්‍යතල වාසීව නිවන් අවබෝධ කරගන්නම ප්‍රාර්ථනා කරන්න. එතනින් යම් විදිහකින් අපි ගිලිහුනොත් ඒකාන්ත වශයෙන්ම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් අවබෝධ කරගන්නට මේ පින් හැම දිනාටම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ පින්බර ධර්ම දේශනාව සඳහා පින්වත් දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ දඹුල්ල පහළ ඇරෑවුල හතර කනුව ලිපිනයෙහි පදිංචි එම්.එම්. රසිකා තරංගනී AMYG ප්‍රියන්ත අබේකෝන් ඇතුළු පවුලේ සැමගේ සදහැබර දායකත්වයෙනි. මීට වසර 9කට පෙර මියගිය ආර්.එම්. බණ්ඩාර මැණිකේ මෑණියන්ටත් මීට වසර 31කට පෙර මියගිය එම්.එම්. හේම්බණ්ඩා පියාණන්ටත් පවුලේ නමින් මියගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහාත් ප්‍රියන්ත අබේකෝන් මහත්මයාගේ මෑණියන් වන එම්.එම්. කුසුමාවතී මෑණියන්ටත් AMVG සීලරත්න හා චාරුණී සෞභාග්‍යා දුවට හා පුතාට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් සුජීවත්ව සිටින සියලු දෙනාටත් පවුලේ ජීවත්ව සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් ධර්මදේශකයාණන් වහන්සේටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා මේ උතුම් ධර්ම දාන දායකත්වයේ ලබාගෙන ක්‍රියා කරනවා. තලාව අංක 409 නවගංගසිරිපුර පදිංචි තරංග සඳරුවන් මුණුබුරාත් පවුලේ සැමගේත් සදහැබර දායකත්වයෙනි. තරංග සඳරුවන් පුතණුවන් තමන්ට මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අවබෝධ කර ගැනීම සඳහාත් ලංකාවාසී ලෝකවාසී සැමට මේ උතුම් ධර්මාවබෝධය ලබා දීම සඳහාත් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන ක්‍රියා කරනවා. එම් සෞසිරි උපාසක මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඊජී චන්ද්‍රලතා උපාසක මෑණියන් යන ආච්චි අම්මලා දෙදෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් පී නන්දසේන පියාණන් සහ ටීජී කමලාවතී මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් මිය පරලොවයන්ට යෙදුන ටීජී පියදාස සීයාට ටීජී ඉන්දික මෙත්තානන්ද රණවිරුවාණන්ට ටීජී බන්දුලරත්න මාමාට කේජී වසන්ත බාප්පාට ටීජී විජේරත්න මාමාට
එම් පොඩියා සීයාට, එම් තිලකසිරි රණවිරුවානන්ට, එම් තිලකරත්න ලොකු තාත්තාට පින් අනුමෝදන් කිරීම සඳහාත් ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය ඉපලව ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සමස්ත ලෝවැසි දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම සඳහාත් මේ උතුම් ධර්ම දායකත්වය ලබාගෙන ක්‍රියා කරනවා. මේ සියලු දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා, සඵල වේවා. උතුම් ධර්මාවබෝධය සඳහා මේ පින් හේතු වාසනා වේවා. මිය පරලොවගේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් ධර්මාවබෝධය ලබන්නට මේ පුණ්‍ය ශක්තිය පාරමිතා පින්කමක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පිතපතුනි අධිෂ්ඨානශීලීව නවවසර ජයගන්ට පෙරුම් පුරන දෑබර ඔබට ඒ සඳහා සුදුසුම මගයි දහම් මග. එය නිසි විදියට තෝරා බේරාගෙන දහම් මගෙහි ගමන් කරමු. මේ උතුම් දේශනාවත් ඔබේ ජීවිතයේ සුවයත් සහනයත් උදෙසා වේවා, පරලොව සුගතියට හේතු වේවා. ධර්ම දේශනාව පැවැත්වුවේ තලාව නවගඟ සිරිපුර සත්බෝධි විහාරයේ විහාරාධිකාරී හැලමැව ශ්‍රී ජනරත්නාරාමය, අරුණපුර හිරිගොල්ලේගම ශ්‍රී බෝධිමළු විහාරය යන උභය විහාරාධිපති මුදුනේගම මහාවිද්‍යාලයේ ධර්මාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ඉපලව පියමානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සසර කෙලවර පතනා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව අපි සාදුනාදියක් ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ සැපයුවා දඹුල්ල පහළ ඇරෑවුල 4 කණුවේ පදිංචි එම්.එම්. රසිකා තරංගනී, AMVG ප්‍රියන්ත අබේකොන් ඇතුළු ඒ පවුලේ උදවිය, ඒ වගේම තලාව අංක 409 නව ගඟසිරිපුර පදිංචි තරංග සඳරුවන් පවුලේ මුණුපුරා ඇතුළු පවුලේ උදවිය සදහැබර දායකත්වයේ අරන් කටයුතු කළා. දායකත්වලාභී ඔබ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් ඉපින් බලින් යහපතම වේවායි ධම්සභා මණ්ඩපයේ සිට හදවතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සංසුන් සිත් මුළු ලොව බැබලේවා, පින්බර පැතුමෙන් දන සැනසේවා, දන්සිල් වැඩුමට සැම පෙළඹේවා, තුන් සරණින් සත් වග සැරසේවා. යමෙක් බුදු සසුනේහි අප්‍රමාදීව ගුණධම් දියුණු කරමින් සිල්වත්ව ජීවත් වේ නම් ඔව්හු සංසාරික දුක් කෙලවර කරමින් උතුම් නිවනට පැමිණෙන්නාහුය.